වෙලාව පෙරවරු 8යි විනාඩි 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද හිමිදිරි උදෑසන උතුම් බණපදයක් විවරණය කරන්නට දේශනාවට වැඩම අවදාළ ගරුතර නායක හාමුදුරන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් අප පිළිගනු ලබනවා. අද ධර්මාසනය මතට වැඩම අවදාළේ කොළඹ 7 බෞද්ධාලෝක මාවත අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ අධිපති අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ පාර්ශවයේ අනුනායක සද්ධර්ම ජෝතික ධජ මහෝපාද්‍යය ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය බොරැල්ලේ අතුල නායක ස්වාමින් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වය අද තනි දායකත්වයක් හැටියට මේ පිටස දරන්නේ කෑගල්ලේ නාගොල්ල මාදෙය්‍යාව පාර 167 ලිපිනයෙහි විශාඛා සෙනවිරත්න මහත්මිය ඇතුළු පවුලේ සමයි අද මේ ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ ඉතාමත් වටිනා වැදගත් අරමුණු කීපයක් පෙරදරි කරගෙන. මාතලේ ත්‍රිකුණාමල වීදී අංක 282 තරන් නිවසේ පදිංචිව සිර නැසී ගිය වෛද්‍ය ලයනල් දේවේන්ද්‍ර පියාණන්ගේ 73 වන ගුණානුස්මරණය මූලික කොට වසර 50කට පෙර නැසී ගිය පී.එච්. ස්වර්ණසිංහ මිත්තනිය හා වසර 33කට පෙර නැසී ගිය සෝමාවතී දේවේන්ද්‍ර මෑණියන්ටත් වසර 14කට පෙර නැසී ගිය පී.එච්.ජී. සිරිසේන පියාණන්ටත් වසර 10කට පෙර නැසී ගිය යුස්ටස් අබේසිංහ සහෝදරයාටත් වසර 9කට පෙර නැසී ගිය ශ්‍රීමති නවරත්න සොයුරියටත් වසර 6කට පෙර නැසී ගිය සිරිල්ද කොස්තා සොයුරාටත් වසර 5කට පෙර නැසී ගිය ස්වර්ණලතා දේවේන්ද්‍ර සොයුරියට සහ වර්ග පරම්පරාවේ නැසී ගිය සීලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකට අපවත් වී වදාළ සියලුම නාහිමිවරුන්ටත් පින් අනුමෝදන් කිරීමට හා මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය මෙලොවින් තුරන් කිරීමට අපකප වී සේවය කරන සෞඛ්‍ය ආරක්ෂක හා රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සියලු දෙනාටත් සමස්තයක් වශයෙන් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දීමෙන් හා ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්නා වූ කුසල් බලයෙන් පවතින බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා යන උදාර ප්‍රාර්ථනාවෙනුයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මම ආදීන් සඳහන් කර එම දායක මහත්ම මහත්මීන්. අද ධර්ම දේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ චතුක්ඛ නිපාතයේ තමෝතම සූත්‍රය. යසුරුනුයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුකූලව කරුණු පෙන්වා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා අප নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ තමෝ තම පරායනෝ තමෝ ජෝති පරායනෝ ජෝති තම පරායනෝ ජෝති ජෝතිං පරායනෝති. සාදු සාදු. ශ්‍රද්ධාකාමී බණහන පින්වත්නි, බණහන විලාවයි මාතෘකාවට ගත්තේ සංයුක්ත නිකායේ චතුක්ක නිපාතේ තමෝ තම සූත්‍රය. තථාගත බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට සියලු භික්ෂූන් වහන්සේලා අමතා මෙන්න මෙහෙම දේශනයක් කරනවා. මහණෙනි, මේ ලෝකයෙහි පුජ්‍යලෝ 4 දෙනෙක් ජීවත් වෙන. පුජ්‍යල කොට්ටාස 4ක්. එක කොටසක් තමයි තමෝ තම පරායන. අන්ධකාරයෙන් අන්ධකාරයට යන පුජ්‍යලයා. අනෙක් කොටස තමයි තමෝ ජෝති පරායන. අන්ධකාරයේ ඉඳලා ආලෝකයට යන පුජ්‍යලයා. තව එක්කෙනෙක් ඉන්නවා ජෝති තම පරායන. ආලෝකේ ඉඳලා අන්ධකාරයට යන පුජ්‍යලයා. 4 වෙනි පුජ්‍යලයා තමයි ජෝති ජෝතිං පරායන. ආලෝකයෙන් ආලෝකයට යන පුජ්‍යලයා. මෙතනදී අපි නිරවුල් කරගන්නට ඕනේ තථාගත බුදුරජාණන් වහන්සේ
අන්ධකාරය කියලා කිව්වේ මොකකටද? ආලෝකය කිව්වේ මොකකටද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විදිහට අන්ධකාරය කියලා කිව්වේ නිරය, තිරිසම්, പ്രേත, අසුරාදී දුගතිගාමී භූමිවල උපදින අය. ආලෝකය කියලා කිව්වේ සමහර වෙලාවට චාතුරු මහා රාජිකයේ තාවතිංසේ යාමයේ තුසිතේ නිම්මාන රතිය පරනිම්මිත වසවර්තීය දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, අසඤ්ඤ තලවර, මනුෂ්‍ය ලෝකේ මේ ආදී සුගතිගාමී භවවල උපදින අය. එතකොට මෙතනදී අපි බලන්නට ඕනේ දුගතිගාමී භවවල උපදින්නේ මොනව කරන අයද? සුගතිගාමී භවවල උපදින්නේ මොනව කරන අයද? තථාගත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මෙතනදී සුගතිගාමී භවවල උපදින්නේ පින් කරන අය, කුසල් කරන අය, හොඳ දේවල් හිතන, හොඳ දේවල් කතා කරන, හොඳ දේවල් හිතන, කතා කරන, හොඳ දේවල් හිතන, හොඳ දේවල් කරන, හොඳ දේවල් කතා කරන. ඒ අය තමයි සුගතිගාමී භවවල උපදින්නේ. නිවන් අවබෝධ කරගන්නට ශක්තිය ලැබෙන්නේ ඒ අයට. කුසල් කියන්නේ දක්ෂ කියන එකනේ. දුගතිගාමී භවවල උපදින්නේ මොනවා කරන අයද? මොනවා කරාමද? නපුරු දේවල් හිතනවා නම්, නපුරු දේවල් කතා කරනවා නම්, නපුරු වැඩ කරනවා නම්, නරක නපුරු දේවල් හිතනවා නම්, නරක නපුරු දේවල් කරනවා නම්, නරක නපුරු දේවල් කතා කරනවා නම්, ඒ අය තමයි දුගතිගාමී භවවල උපදින්නේ. එහෙමනම් හිතින් කෙරෙනවා වැරදි 3ක්. වචනයෙන් කරනවා වැරදි 4ක්. කයින් කෙරෙනවා වැරදි 3ක්. මේවට කියනවා දස අකුසල් කියලා. දැන් අපි කයින් ගත්තාම කයින් කෙරෙන වැරදි 3. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. දැන් ප්‍රාණඝාතය කියලා කිව්වේ සතුන් මැරීම. මම මගේ ජීවිතයට ආදරේ. මම කැමති නෑ මගේ ජීවිතයට කවුරුවත් හිරිහැර කරනවට, හිංසා කරනවට, මට ගහනවට, බනිනවට, තාඩන පීඩන, නින්දා අපහාස, අගෞරව, අවනම්බු කරනවට මම කැමති නෑ. මම ඒ නොගැලපෙන දේවල් වලට කැමති නැත්නම් තවක් කෙනෙක් ඒකට කැමති වෙයිද? වෙන්නේ නෑ. එහෙනම් අත්තානං උපමං කତ୍වා, තමා තමාට උපමා කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ. එහෙමනම් පින්වතුනි, කයින් කෙරෙනවා ප්‍රාණඝාතය, සතුන් මැරීම, අදත්තා දානය, අන් සතු නොදුන් දේ ගැනීම, කාම මිත්‍යාචාරය, ලෝකයෙහි සීලාචාර මිනිස්සු ආරක්ෂා කරගත්ත කුල සිරිත් වලට පටහැනිව ජීවත් වීම. ඒවා අකුසල්. ඒවට කියන පව් කියලා.
එතකොට කටින් කරනව වැරදි 4ක්. කටින් කරනව වැරදි 4ක්. මොනවද? මුසාවාදා, බොරු කීම, පිසුනා වාචා, කේලාම් කීම, පරුසා වාචා, අනුන්ගෙහි ත්‍රිදෙන පෑරෙන රෞද්‍ර වචන කතා කිරීම, සම්පප්‍රලාපා, තමන්ටත් අනුන්ටත් වැඩක් නැති හිස් ප්‍රලාප දෙඩීම. එතකොට මුසාවාදා කිව්වේ බොරු කීම. බොරුවෙන් කරන්නේ මොකද්ද? රැවටීම සහ මුලාව. කටින් කරන අකුසලයක්. ඒ වගේම තමයි පිසුනා වාචා. මුසාවාදා, පිසුනා වාචා. පිසුනා වාචා කියලා කිව්වේ කේලම්. කේලම් කීම. එතම කේලම කියලා කියන්නේ මොකද්ද? දෙදෙනෙක් අතර වෙන්න පුළුවන්. දෙපිරිසක් අතර වෙන්නත් පුළුවන්. තියෙන සහෝදරත්වය, බැඳීම, ලෙංගතුකම, සමගිය, එකමුතුකම මේ සියල්ල නැති කරලා අසමගිය ඇතිකොට ભેද බින්න කිරීම තමයි කේලමේ ස්වභාවය. ඊළඟට කේලමේ ස්වභාවය ඇතිදේ නැතිකොට කියනවා, නැතිදේ ඇතිකොට කියනවා. ඒක පැත්තක්. අනෙක් පැත්ත තමයි කේලම කියන මිනිස්සයා දැන දැන වහකෑව වෙනවා. කේලම අහන මිනිස්සයා නොදැන වහකෑව වෙනවා. දෙපිරිසම කරලා තියෙන්නේ එකම දේ දෙආකාරයකට. එක්කෙනෙක් දැනගෙනම කාලා තිනවා, අනිත් එක්කෙනා නොදැන කාලා තියෙනවා. වහකාපුවම වෙන්නේ මැරෙනවා. කේලමත් ඒ වගේ තමයි. සමහරු කේලම් කියන්නේ ඇයි? ලාභ සත්කාර අහිමි වෙයි කියන බයට කේලම් කියනවා. තනතුරු සම්මාන අහිමි වෙයි කියන බයට කේලම් කියනවා. සමහර වෙලාවට තමන්ගේ ජීවිතයට තියෙන ආශාව නිසා කේලම් කියන්නත් පුළුවන්. කේලමේ ස්වභාවය ඒක තමයි. ඒක කටින් කරන අකුසලයක්. අති භයානක අකුසලයක් කේලම කියලා කියන. දැන් බලන්න කේලම් කියලා කොච්චරනම් දෙන්න දෙමහල්ලෝ ભેද කරන අය ඉන්නවද බලන්න. මේ කුරුළු කූඩු වගේ ඉන්න අය කේලම් කියලා බිඳවන. මොන තරම් අපරාධයක්, මොන තරම් අකුසලයක්. ඕක කියන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ නේ පින්වතුනි. ඕක කියලා තමන් ආත්ම සන්තුෂ්ටියක්, වින්දනයක් ලබන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ප්‍රතිඵල කියලා විඳින්නේ සුළු මොහොතක්. හැබැයි විඳවන්න වෙනව කල්ප ගණන්. කියලා මේ තරම් භයානක. ඊළඟට පින්වතුනි පරුසා වාචා. පරුසා වාචා කියලා කිව්වේ අනුන්ගෙහිත් රිදෙන, අනුන්ගෙහිත් පෑරෙන, අනුන්ගෙහිත් වේදනාවට දුකටපත් වෙන රෞද්‍ර, ඡණ්ඩ, පරුස, නොහික්මුණු, දඩබ්බර වචන කතා කිරීම. ඒකත් කටින් කරන භයානක අකුසලයක්. එතකොට බලන්න ඊළඟට ඉන්නේ සම්පප්‍රලාප. තමන්ටත් ප්‍රයෝජනයක් නැහැ, අනුන්ටත් ප්‍රයෝජනයක් නැහැ. මෙලොව යහපත පිණිස පවතින්නෙත් නැහැ, පරලොව යහපත පිණිස පවතින්නෙත් නැහැ. හිස් වචන ප්‍රලාප කෙලතොල්ලෝ වගේ හොයේ දොඩවන. තමන්ටත් වැඩක් නැහැ, අනුන්ටත් වැඩක් නැහැ. තමන්ට ප්‍රතිලාභෙකුත් නැහැ, අනුන්ට ප්‍රතිලාභෙකුත් නැහැ. ඒත් කටින්. එතකොට බලන්න කට එක පැත්තකින් ගත්තහම දෙපැත්ත කැපෙන භයානක පිහියක් වගේ. කට
අනිත් පැත්තෙන් ගත්තාම මිල කරන්න බැරි රන් රිදී මුතු මැණික් ඔබ්බල හදපු වටින ආභරණයක් වගේ. එතකොට කටකින් සනසන්නත් පුළුවන්, කටකින් වනසන්නත් පුළුවන්. කටින් කෙරෙන වැරදි 4. අකුසල් කිව්වේ ඒකයි. ඊළඟට හිතින් කෙරෙනුව වැරදි 3. හිතින් කෙරෙනුව වැරදි 3. මොනවද හිතින් කෙරෙන වැරදි 3? අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. අවිද්‍යාව කියලා කිව්වේ දැඩි ලෝභකම. ව්‍යාපාදය කියලා කිව්වේ බද්ධ වෛරය. මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වේ හොඳයයි, වටිනායයි, වැදගත්යයි, සම්මත උතුම් සත්‍ය දේවල් පිළි නොගෙන ප්‍රතික්ෂේප කරන ගතිය. ඒකට තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. අම්මා කියලා එක්කෙනෙක් නැහැ, තාත්තා කියලා එක්කෙනෙක් නැහැ, තුනුරුවන් කියලා නැහැ. ඒ වගේ මෙලවක් නැහැ, පරලවක් නැහැ. ඒ වගේ හැඟීමකින් කටයුතු කිරීම. ඒ සිතින් කෙරෙන වැරදි. ඒවට කියන්නේ සිතින් කෙරෙන වැරදි. ඒත් මේවා අකුසල්. මේවා කරන කෙනෙක් කවදාක්වත් සුගතිගාමී භවයක උපදින්නේ නැහැ නේ පින්වතුනි. එතකොට එයා මෙලව මේ ජීවිතයත් අසාර්ථකයිනේ. අසාර්ථකයි. අසාර්ථක ජීවිතයක් සිදු කරමින් ඉන්න මේ පුජ්‍යලයා මරණින් පස්සේ ගිහිල්ලා ඉපදින්නේ දුගතිගාමී භවවල. ඒකයි කිව්වේ අන්ධකාරයෙන් අන්ධකාරයට යන පුජ්‍යල. අන්ධකාරයෙන් අන්ධකාරයට යන පුජ්‍යලය. එහෙමයි කොච්චර ඉන්නවද? මේ වටින මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම වැදගත්කම තේරුම් නොගෙන මොන තරම් අපරාධ කරන මිනිස්සු, දැන අපරාධ කරන මිනිස්සු මේ ජන සමාජය තුල කොච්චර ඉන්නවද? කොච්චර ඉන්නවද? එතකොට ඒ අය අන්ධකාරයේ ඉඳලා අන්ධකාරයට යන පුජ්‍යල. ඉතින් ආලෝකය කියලා කිව්වේ එතකොට හොඳ දේවල් හිතන, හොඳ දේවල් කතා කරන, හොඳ දේවල් කරන. එතකොට මෙතනදී අපි බලන්නට ඕනේ එහෙනම් අපි කයින් කරන වැරදි වලින් වැළකෙනවා. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී. වේරමණී කියන්නේ වැළකීමනේ. එතකොට සතුන් මැරීමෙන්, පරපණ නැසීමෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙනවා. අන්න සතුන් මැරීමෙන් වැළකෙනවා. එතකොට පින්වතුනි මේ සතෙක් මරනකොට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්න, සම්පූර්ණ වෙන්න කරුණු 5ක් තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. මොනවද කරුණු 5? පණ ඇති සතෙකු වෙන්න ඕනේ. පණ තියෙන්න ඉපාය. ඒ සතාට පණ තියෙන බව Tamanට දැනෙන්නත් ඕනේ. පණ තියෙන බව දන්නවා, පණ තියෙන බව Tamanට දැනෙන්නත් ඕනේ. පණ තියෙන්න ඉපාය නැති කරන්න. ඊළඟට වදක හිත මරන්න ඕනේ, ඝාතනය කරන්න ඕනේ, ජීවිතය තොර කරන්න ඕනේ කියන ඒ වෛරී සහගත ක්‍රූර හැඟීම. ඊළඟට උපක්‍රමයක් යොදනවා. කොහොමද මරන්නේ? උපක්‍රමයක් යොදනවා. ඊළඟට තමන් යෙදූ ඒ උපක්‍රමයෙන් සතා ඝාතනයට ලක් කරනවා. එතකොට මේ ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්නට කරුණු 5. මේ කරුණු 5 සම්පූර්ණ වෙනකොට පැවිදි හෝ වේවා, ගිහි හෝ වේවා, තරා තිරමකින් තොරව ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවමයි. තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට
සුබ කියලා තරුණයෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා දිස්සන්ති භෝගෝතම අප්පායුකා හෝති. බුදුහාමුදුරුවනේ මේ ජන සමාජය ගත්තහම බොහෝ කාලයක් ජීවත් වෙන්න තියෙද්දී අඩු ආයුෂින් මැරෙනවා. බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒකට මොකද්ද කියලා අහන්නේ මේ සුබ කියන තරුණයා බ්‍රාහ්මණ උගත් පුතා. එතනදී තථාගත බුදුරජාණන් වහන්සේ මේ සුබට කියනවා ප්‍රාණඝාත අකුසල් කරපු අය. ප්‍රාණඝාත අකුසල් කරවපු අය. ප්‍රාණඝාත අකුසල් කරවීමට අනුබල දීපු අය. ඔන්න අඩුවා විසින් මැරෙන්න හේතුව. එතකොට ප්‍රාණඝාත අකුසල් කිරීම අඩුවා උස්සක් ඇතිවීමට එක් හේතුවක්. ඒ කියන්නේ අඩුවා විසින් මැරෙන්න. දීර්ඝායුෂ භුක්ති නොවිඳ අඩුවා විසින් මැරෙනවා. දැන් සමහර දරුවෝ ගත්තාම මව් කුස තුලදීම මැරෙනවානේ. සමහර දරුවෝ ඉපදෙන්න ගිහිල්ලා මැරෙනවා. සමහර දරුවෝ බිලිඳු වයසේ ළමා වයසේ මේ සෙල්ලම් කරන තාරුණ්‍ය වයසේ දරුවෝ මැරෙනවා. අඩුවා විසින් මැරෙනවා. එතකොට ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීම තමයි කුසලයේ කියන්නේ. කුසල් කියන්නේ දක්ෂයා කියන එක. අකුසල් කියන අදක්ෂයා. එතකොට නිවන් අවබෝධ කරගන්නේ දක්ෂයෝනේ. දක්ෂයෝ. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා කයින් කරන ඊළඟ වැරද්ද තමයි අන්සතු නොදුන් දේ ගැනීම. ඒකෙන් වැළකීම වේරමණී කියන්නේ අදින්නා දානා වේරමණී. අන්සතු නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන්. එතකොට ඒ අන්සතු නොදුන් දේ ගැනීමෙන් වැළකීම තමයි කුසලය. කුසලය. මම දුක්මාන්සියෙන් මගේ කය වෙහෙසවල වෙන්න පුළුවන්. මගේ බුද්ධිය වෙහෙසවල වෙන්න පුළුවන්. මගේ හැකියා දක්ෂතා කුසලතා මත වෙන්න පුළුවන්. සමහර වෙලාවට පරම්පරාවෙන් උරුම වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. මා සතු යමක් වෙතොත් එය මා නොදැනුවත්ව කවුරු හෝ කෙනෙක් මේක හොරකම් කළොතින් මම ඒකට කැමති වෙනවද? කවදාකවත් මං කැමති වෙන්නේ නැහැ. එහෙනම් මම කැමති වෙන්නේ නැත්තම් පරිබාහිර ලෝකයා කැමති වෙන්නෙත් නැහනේ. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ වැඩ සිටියේ ගිජ්ජකූට පර්වතයේ පාමුල සූකර ලෙනේ. මේ සූකර ලෙන කියලා කිව්වේ ඌරන් හාරපු ලෙන. මේ ලෙනේ තමයි උන්වහන්සේලා දෙනම වැඩ සිටියේ. උන්වහන්සේලා දවසකට එකපාරක් පිණ්ඩපාතේ වඩින. දවසක් පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේලාට ඇහෙනවා අඳුනාවක්. මහා වේදනාකාරී හඬක්. උන්වහන්සේ විමසලා බලනවා. වටපිට බලනවා පියවි ඇහෙන්. හඬ ඇහෙනවා. කොහෙන්ද එන්නේ කියලා පේන්නේ නැහැ. මුන්වහන්සේලා මහරහත් උත්තමයින් වහන්සේලා නිසා දිවනෙතින් දිවසින් බලනවා. දිවසින් බලනකොට උන්වහන්සේලාට පේනවා පියවි ඇහැට නොපෙනෙන කළු ගලක්. පියවි ඇහැට නොපෙනෙන කළු ගලක්. මේ කළු ගලෙන් තමයි මේ හඬ එන්නේ. මේ කළු ගලක් වාගේ ඉන්නේ කවුද? ප්‍රේතේ. මේ ප්‍රේතයන්ට කියන්නේ අජගර ප්‍රේතෝ කියලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ මේ ප්‍රේතයා මේ ගල් ප්‍රේතයා ඉන්න තැනට වැඩම කරලා අහනවා මේ විදිහේ අති දුෂ්කර ජීවිතයක් ගත කරමින් කාලය ගෙවන්න කරපු අකුසල කර්මයේ මොකක්ද? කවද ඉඳලද මෙතන දුක් විඳින්නේ? මේ ප්‍රේතයාගෙන් මේ ගල් ප්‍රේතයාගෙන් අහනවා. එතනදී මේ ප්‍රේතයා අඬා අඬා කියනෝ මම කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා මෙතන දුක් විඳිනවා. දෙයයන්ගේ බුද්ධාංකුර 4ක්නේ. බුද්ධාංකුර 4ක් මේ ප්‍රේතයා මෙතන. මේ මහා භද්‍ර කල්පේනේ
කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී නමින් බුදුරජාණන් වහන්සේලා 5 නමයි. අපි දැන් ඉන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය. ඊළඟට මෛත්‍රී බුදුහාමුදුරුවෝ. එතකොට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මුගලන් මහරහතන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේට මේ ප්‍රේතය මුණ ගැහෙන්නේ. එතනදී අහනවා මොකද්ද කරපු අකුසල කර්මය? ස්වාමීනි මම කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලේ එවකට ඒ රට පාලනය කරන පාලකයාගේ මහරජතුමාගේ භාණ්ඩාගාරයේ බාරව හිටියේ මං. භාණ්ඩාගාරයේ බාරව හිටියේ මං. එතකොට දැන් කියන්නේ බුදල් අමාත්‍යාංශයේ වගේ හිමනේ. එතකොට මේ මහ භාණ්ඩාගාරයේ බාරව හිටියේ මම. මහරජතුමාට මැති ඇමතිවරු, ප්‍රාදේශීය පාලකයෝ ප්‍රජාවගේ මහජනතාවගේ උන්නතිය දියුණුව සඳහා විවිධ ව්‍යාපෘති සකස් කරලා දුන්නහම රජතුමා අනුමත කරයින් පස්සේ මුදල් මණ්ඩලයේ ප්‍රධානිය හැටියට ඉන්න මම මේ සියලු ව්‍යාපෘති අනුමත කරන ගමන් විවිධාකාර කූට ක්‍රමවලින් මේ මහජන මුදල් මං හොරකම් කරා. හොරකම් කරා. බුද්ධාංකුර 4කට එහා කකුසඳ බුදුහාමුදුරුවන්ක. ස්වාමීනි මම මැරිලා ගිහිල්ලා මේ අජගර ප්‍රේතෙක් වෙලා මෙතන දුක් විඳිනවා. අජගර ප්‍රේතෙක් වෙලා දුක් විඳිනවා. අන්න හොරකම් කරන්න ලීසි. සුළු කාලයක් විඳින්නේ සුළු කාලයක් විඳවන්න ගියාම කල්ප ගණන් විඳවනවා. ඒකනේ කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳිනගේ පව් දුරලන උපදේසේ නොදුන මැනවිතුන් දොර අවකාශී. කයින් කරන ඊළඟ අකුසලයේ තමයි කාම මිත්‍යාචාරය. ඒකෙන් වැළකීම. සමාජගත කරුණු ගත්තාම මොනතරම් පින්වතුනි මේ සමාජ රෝග හැදිලා කොච්චර දුක් විඳින මරණයට පවා පත් වෙන මිනිස්සු, මේ අඩුවාවසින් මැරෙන මිනිස්සු මේ සමාජයේ ඉන්නෝනේ මේ ක්‍රියාවලියට යොමු වීම නිසා. කයින් කරන එක අකුසල කර්මයක්. එතකොට මේ අකුසල කර්ම වලින් වැළකීමනේ කාමේසු මිච්ඡාචාරා වේරමණී. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. අන්න දක්ෂයා. කුසල් කියන්නේ ඒකයි. දක්ෂයෝ. එතකොට කයින් කෙරෙන වැරදි වලින් වැළකීම තමයි ශික්ෂණය කියන්නේ. ශික්ෂිත කියන්නේ ශික්ෂණය, ශික්ෂාව, හික්මීම, සීලාචාරකම, විනීතකම, හැදිච්චකම. බලන්න කොච්චර ලස්සන වචනද කියලා. එතකොට කටින් කෙරෙනෝ වැරදි 4ක්. ඒවා මුලින් සඳහන් කළා. ඒවයින් වැළකීම. මුසාවාදා, වේරමණී, සික්ඛාපදං සමාදියා. අන්න වැළකෙනවා. ඒ කුසල්. එතකොට පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අන්න කුසල්. කේලාම් කීමෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙනවා. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එතකොට බොරු කීම, පිසුණු වචන කීම, කේලාම් කීම, එවැගේම පරුස වචන කීම සහ ඊළඟට සම්පප්‍රලාපා. එලවටත් මෙලවටත් දෙලවටම කාටත් ප්‍රයෝජනයක් නැති හිස් ප්‍රලාප දෙඩීම. ඒකෙන් වැළකෙනවා. අන්න දක්ෂයා. එතකොට කයින් කෙරෙන වැරදි වලින් වැළකීම, කටින් කරන වැරදි වලින් වැළකීම. ඊළඟට හිතින් කෙරෙන වැරදි වලින් වැළකීම. ඒකටනේ කුසල් කියන්නේ. එතකොට හිතින් කරන වැරදි තමයි අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. ඕක කුසල් පැත්තට හරව ගත්තාම අනවිද්‍යාව. අනවිද්‍යාව කියලා කියන්නේ පරිත්‍යාගය. ඔය ඇත්තු හිතනවද මේ ලෝකේ ලේසි තමන් සතු දේ දෙන එකද අනුන් සතු දේ දෙන එකද ලේසි පිංගතුන? ඔය ඇත්තන්ට හිතෙන්නේ කොහොමද?
අනුන් සතු දේ දෙන එක තමයි පැන පැනනේ දෙන්නේ බුදු අම්මේ. එවනට තමන් සතු දේ පැන පැන දෙන්න පුළුවන් බෑ. පුරුදු නැති කෙනෙකුට බුදු හාමුදුරු ආවත් දෙන්න බෑනේ. නොපුරුදු කෙනෙකුට බුදු හාමුදුරු ආවත් දෙන්න බෑ. පුරුදු කෙනෙකුට නොදී ඉන්නත් බෑනේ. එතකොට අවිද්‍යාව කිව්වේ දැඩි ලෝභය නම් අනවිද්‍යාව කිව්වේ දැඩි පරිත්‍යාගය. සමාජයේ තථාගත බුදුරජාණන් වහන්සේ බෙදනවා පින්වතුනි කොටස් 4කට. මේ කොටස් 4න් එක කොටසකට මාත් අයිති ඔබත් අයිති. නොකියුවට කමක් නැහැ. දැනගන්නනේ. බණ අහනවා කියන්නේ දැනගෙන ජීවිතය හදාගන්නනේ සූදානම් වෙන්නේ. ඒතකොට මේ කොටස් 4. එක කොටසක් ඉන්නවා තමන් සතු දේ දෙනවා. තමන් සතු දේ දෙනවා. හැබැයි කිසිම කෙනෙක් ඒකට ඈඳ ගන්න, එකතු පහදු කරගන්න, සම්බන්ධ කරගන්න කැමති නැහැ. නැද්ද එහෙම අය? ඉන්නවා. එයාට භවභෝග සම්පත් ලැබෙනවා. නමුත් පිරිවර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. දැන් මේ කෑගල්ලේ අම්මා තනියෙන් නෙවෙයි ඇවිත් ඉන්නේ. කී දෙනෙක් දැන් මෙතන යම් පිරිසක් ඉන්නවනේ. එතකොට පිරිසක් ඉන්න එක කොටසක් ඉන්නවා තමන් සතු දේ දෙනවා කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්න කැමති නැහැ. තව කොටසක් ඉන්නවා තමන් සතු දෙයට අත තියන්නේ නැහැ, අල්ලන්නේ නැහැ. හැබැයි අනුන් ලවා දෙවෝනුව අනුන්ට දෙන්න කියනවා. අනුන් සම්බන්ධ කරගන්නවා, එකතු පහදු කරගන්නවා. නැද්ද එහෙම අය? ඉන්නවා. එයාට භවභෝග සම්පත් ලැබෙන්නේ නැහැ. නමුත් පරිවාර සම්පත්තිය ඉහළින් ඉන්නවා. තව කොටසක් ඉන්නවා තමන් සතු දේ දෙනවා. අනුනුත් ඒකට පුළුවන් තරම් එකතු පහදු කරගන්න. එහෙම අයත් ඉන්නවනේ. ඒ අයට භවභෝග සම්පතුත් ලැබෙනවා, පරිවාර සම්පත්තියත් ලැබෙනවා. තව කොටසක් ඉන්නවා තමන් සතු දේ දෙන්නෙත් නැහැ, දෙන්න යන කෙනෙකුට ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. නැද්ද එහෙම අය? ඉන්නවනේ. එතකොට එයාට භවභෝග සම්පතුත් නැහැ, පරිවාර සම්පත්තියත් නැහැ. දැන් එතකොට මේ කොටස් 4න් එක කොටසකට බණ කියන මාත් අයිති, බණහන ඔබත් අයිති. නොකියුවට කමක් නැහැ. දැනගත්තම ඇති. මම කවුද කියලා මම නිදන්නේ. තමන් හිත දන්නවනේ තමන් කවුද කියලා. හැබැයි ඉතින් වැරදි පැත්තකට යොමු වෙලා ඉන්නවා නම් හෙටට කල් දාන්න එපා. අජ්ජේව කිච්ඡං. අද කල යුතු දේ අදම කරන්න. සාර්ථකම ක්‍රමේ තමයි තමනුත් දෙන අතරත අනුනුත් ඒකට එකතු පහදු කරගන්න. පොදු කටයුතු වලදී මේක බොහොම වැදගත් වෙනවා. පොදු කටයුතු වලදී මේක බොහොම වැදගත් වෙනවා. බලන්න පරිත්‍යාගය කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විදියට දසරාජ ධර්මවල එක. දස පාරමිතාවල අංක 1. දස පුණ්‍යක්‍රියාවල එක. සතර සංග්‍රහ වස්තුවල එක. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල එක. අංක 1 පරිත්‍යාගය. පරිත්‍යාගයේ මත තමයි මේ ලෝකේ රැකිලා තියෙන්නේ. ඒ කොහොමද? බලන්න නැද්ද කියලා. දැන් කසාද බැන්දයින් පස්සේ ස්වාමියාගෙන් බිරිඳකට ඉටු වෙන්නට ඕන වගකීම් යුතුයකම් කොටස, ස්වාමියා විසින් කරන වගකීම් යුතුයකම් කොටස ස්වාමියාගේ පරිත්‍යාග. ඒව බිරිඳ භුක්ති විඳිනවා. බිරිඳකගෙන් ඉටු වෙන්නට ඕන වගකීම් යුතුයකම් කොටස ස්වාමියාගේ පරිත්‍යාග. බලන්නේ සමාජي ගොඩනගන හැටි. පරිත්‍යාගයේ මත තමයි මේ ලෝකෙ රැකෙන්නේ. එදා රැකුණෙත්, අද රැකිලා තියෙන්නේ, හෙට රැකෙන්නේ, මත්තට රැකෙන්නේ පරිත්‍යාගයේ මතයි පින්වතුනි. රත්තරන් දෙමව්පිය රත්තරන් දරුවෝ ජන සමාජයට බරක් නෙවෙන හොඳ පුරවැසි හැටියට දායාද කරනවා කියන්නේ එතන පරිත්‍යාගය. එතකොට එහෙම සීලාචාර දැනුගත් මානව දයාවෙන් පිරි රත්තරන් දරුවෝ, හදපු වඩපු දරුවෝ වයසට ගියාට පස්සේ තමන්ගේ අම්මා තාත්තට ආදරෙන් සලකනවා නම්, රැක බලා ගන්නවා නම්, ලෙඩ දුකට පිහිට වෙනවා නම්, කණ්ඩ බොණ්ඩ දීලා හදවතින් සෙනෙහසින් සලකනවා නම්, ආදරෙන් රැක බලා ගන්නවා නම් එතන පරිත්‍යාගය. පරිත්‍යාගය. ආයතනයක ගත්තහමත් එහෙමයි. සේවකෝ ස්වාමියා අතර පන්සලක් ගත්තහම එහෙමයි. පන්සලේ හාමුදුරුවෝ සහ දායකයෝ අතර, රටක් පාලනය කරන පාලකයෝ සහ රටවැසියෝ අතර
මේ පරිත්‍යාගයේ මතයි මේක රැඳින්නේ. ඒතකොට හිතින් කරන වැරද්ද තමයි අවිද්‍යාව, දැඩි ලෝභය. ඒකෙන් කරන කුසල කර්මය තමයි දැඩි පරිත්‍යාගය, අනවිද්‍යාව. අවිද්‍යාව, දැඩි ලෝභය, අනවිද්‍යාව, පරිත්‍යාගය. ඊළඟට පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ බද්ධ වෛරේනේ. එතකොට අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, දයාව ඒ ඔක්කොම ඇතුළත් වෙනවා. දැන් මෛත්‍රී වඩනකොට මම නිදුක් වෙමි, නිරෝග වෙමි, සුවපත් වෙමි. මාමින් මාගේ ගුරුවර දෙමව්පිය, බන්දු මිත්‍රාදීන්, අසල්වාසීන්, ගම්වාසීන්, රටවාසීන්, ප්‍රදේශවාසීන්, ලෝවැසි සියලු සත්වෝ, හිතවත් සත්වෝ, මදහත් සත්වෝ, අහිතවත් සත්වෝ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩනකොට ඒ මෛත්‍රී වඩන කෙනෙකුට ලැබෙනවා ආනිසංස 11ක්. මෛත්‍රී වඩන ඕනම කෙනෙකු, ගිහියෝ වේවා, පැවිදි හෝ වේවා, ඕනම කෙනෙකුට ආනිසංස 11ක් ලැබෙනවා. මොනවද ආනිසංස 11? සුඛං සුපති. හොඳට නිින්ද යනවා. හොඳට නිින්ද යනවා. සමහරු තින් බණ අහනකොට නිදි, සමහරු පිරිත් අහනකොට ගොරෝ නිදි. එහෙම නිදා ගන්න එක නෙවෙයි මේ කියන්නේ. දවසේ වැඩ කටයුතු නිමාවටපත් වෙලා නිදිපැදුරට ගියාම, ඇඳට ගියාම සුවසේ නිින්ද යනවා. සුඛං සුපති. සුඛං පටිභුඤ්ජති. නිින්ද යනවා වගේම හොඳට ඇහැරෙනවා. එලාන් අමුතියෙන් තියන්න ඕනේ නැහැ. හොඳ සිහි කල්පනාවෙන් ඇඳට යනකොට මට මේ වෙලාවට ඇහැරෙන්න ඕනේ කියලා විනාඩි 5කට 6කට උඩදී අනිවාර්යෙන් ඇහැරෙනවා. සුඛං පටිභුඤ්ජති. නපාපකං සුපිනම් පස්සති. කවදාක්වත් නරක නපුරු හීන පේන්නේ නැහැ. කවරදාක්වත් නරක නපුරු හීන පේන්නේ නැහැ පින්වල. මනුස්සානම් පියෝ හෝති. මිනිස්සු ප්‍රියයි. සීදේවි මිනිස්සයා කියලා කියනවනේ. අමනුස්සානම් පියෝ හෝති. අමනුෂ්‍යෝත් ප්‍රියයි. දේවතා රක්ඛන්ති. දෙවියෝ ආරක්ෂා කරනවා. නාස්ස අගිවා විසංවා සත්තංවා කමති. ගින්දර වලින්, වසවිස වලින්, අවියාවුද වලින් විපතක් වෙන්නෙත් නැහැ, කරන්නත් බෑ. තුවටං චිත්තං සමාධියති. කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ. බොහොම තැම්පත්ව, ඉවසිලිවන්තව, බුද්ධිමත්ව කටයුතු කරනවා. තුවටං චිත්තං සමාධියති. මුඛවන්නෝ විප්පසීදති. නිතර සිනාමුසු මුහුණින් සතුටින් සන්තෝෂයෙන් කාලය ගත කරනවා. දැන් රවණකොට මස්පිඩු 72ක් වැඩ කරනවානේ. රවණකොට, ඔරෝනකොට, ගොරෝනකොට, කේන්ති යනකොට, තරහ එනකොට මස්පිඩු 72ක් වැඩ කරනවා. ලේ ටිකට මොකද වෙන්නේ? තද දුඹුරු පැහැගැන්වෙනවා. තද දුඹුරු පැහැගැන්වෙනකොට ඒ තද දුඹුරු පැහැගැන්වෙච්ච ලේ ධාතුව ශරීරයේ පුරා යනකොට නැති ලෙඩ හැදෙනවා. තියෙන ලෙඩ තාවුරු වෙනවා. විවිධ රෝග පීඩාවන් වලට ගොදුරු වෙනවා. තරහ ආවහම. මෛත්‍රී වඩනකොට, සිනහ වෙලා සතුටින් සන්තෝෂෙන් ඉන්නකොට මස්පිඩු 12යි වැඩ කරන්නේ. වැයපක්ෂය අඩුයි. ලේ ධාතුව මදටියට පැහැ ගන්නවා. පිරිසිදු ලේ ශරීරයේ පුරා යනකොට පිංගුතුනි නිදංගත රෝග පවාසුව වෙනවා. ලෙඩ රෝග අමුතුවෙන් හැදෙන්නේ. ඒ නිසා මුඛවන්නෝ විප්පසීදති. සිනහමුසු මුහුණින් සතුටින් සන්තෝෂයෙන් කාලය ගත කරා. වැඩ කරමින් සිනහ වෙන්න. hina වෙවි වැඩ කරන්න. සතුටින් ඉන්න. මුඛවන්නෝ විප්පසීදති. අසම්මුල්ලෝ කාලං කරෝති. සිහි විකල් වෙලා, සිහි මුලා වෙලා, අසිහියෙන් කවදාක්වත් මැරෙන්නේ නැහැ. හොඳ සිහි කල්පනාවෙන් මැරෙන්නේ. උත්තරින් අපටිවිජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. මැරිලා ගිහිල්ලා සුගතිගාමී බවවල උපදිනවා. කවුද? මෛත්‍රී වඩන අය. එතකොට හිංසනය නෙවෙයි, අවිහිංසාව. කරුණාව, මෛත්‍රිය, දයාව. හිතින් කෙරෙන කුසල්. ඊළඟට හිතින් කෙරෙන ඊළඟ කුසලයේ තමයි අව්‍යාපාද. අව්‍යාපාද කියන්නේ බද්ධ වෛරය නෙවෙයි. සමහරු ප්‍රාර්ථනා කරනවානේ පින්වතුනි, මේ ආත්මෙ නෙවෙයි මං ඊළඟ ආත්මෙත් ඔබට සාප කරනවා කියනවනේ. මං පිටිපස්සෙන් එනවා. නොයේකුත් විදියට සාප කරනවා. දැන් බලන්න දේවදත්ත හාමුදුරු. සේරිවාණිජ දාතකයේදී මේ රන් තැලියකටනේ දෙයියනේ වෛර බැන්දේ. ආත්ම ගණනාවක් අන්තිමට නිවන් දකින්න ಜಾති දක්වා බුදු වෙච්ච ආත්ම භාවෙත් ආවනේ. දේවදත්ත කියන්නේ ඒ වෛරේ පිටුපස ආපු කෙනානේ, ප්‍රාර්ථනා කරපු කෙනානේ අන්තිමට.
බලන්න නිවන් අවබෝධ කරගන්න ශක්තිය තිබුණා. සට්ඨභිඥාලාභී තත්වයටපත් වෙන ධ්‍යාන උපදව ගත්තා. උපදවගත්ත ධ්‍යාන තුලින් මොනවද කළේ? විනාශයක්මයි කළේ. නමුත් දේවදත්ත කෑවේ එළවලුයි බතුයි. එළවලුයි බතුයි කෑවේ. නමුත් පංචානන්තරීය කර්ම වලින් සංඝයා භේද කළා. බුදුහාඳුරන්ගේ ඇඟේ ලේසෙලෙව්වා. බුදුහාඳුරුව මරන්න දුනුවායන් එව්වා. රාකල ගෙඩි 16ක් පෝල නාලාගිරිය තා කුලප්පු කරලා එව්වා. කෑවේ එළවලුයි බතුයි. හිට්ලර් කියන මිනිසයා ජර්මනියේ ප්‍රධානියා. නමුත් විසදුම ගහලා මිලියන 4.5ක් ඒ කියන්නේ ලක්ෂ 45ක් දුම් විතරක් විසදුම විතරක් ගහලා මැරුවා. කෑවේ එළවලුයි බතුයි. ඉතින් පින්වතුනි ඔතන ඔය එළවලුයි බතුයි වල නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පුජ්‍යල චරිතේ. පුජ්‍යල චරිතේ පින්වතුනි. ඒ නිසා දේවදත්ත හාමුදුරුව අද මේ පංචානන්තරීය කර්ම සිදු කරලා අද අපායගාමී වෙලා ඉන්නවා. නමුත් අන්තිමට අපායගාමීව යන වෙලාවේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුනුරුවන් සරණ ගියා. අන්තිමට. නමුත් අද අපාය දුක් විඳිනවා. තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කවදා හරි දවසක අනාගතේ සට්ටිස්සර කියලා පසේ බුදු කෙනෙක් වෙලා නිවන් අවබෝධ කරගන්නවා. දැන් නිරිය දුක් විඳිනවා. ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මොක්පුර. එනිසා පින්වතුනි මෙන්න මේ හිතින් කරන වැරදි වලින් වැළකීම තමයි කුසලයේ කියලා. එතකොට යම්කිසි මිනිස්සෙක් අන්ධකාරයේ ඉඳලා ආලෝකයට යනයි අන්ධකාරයේ ඉඳලා අන්ධකාරයට එන්නේ වැරදි වැඩ නපුරු දේවල් හිතනවා කරනවා කියනවා ජීවිතය අසාර්ථකයි මැරිලා ගිහලා දුගතිගාමී භවයක උපදින. සමහර අය ඉන්නවා අන්ධකාරයේ ඉඳලා ආලෝකයට යනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය වැදගත් වෙනවනේ. ආශ්‍රය කියන එක පැවිදි වූ මටත් 100% බලපානවා. ගිහි වූ ඔබටත් 100% බලපානවා. ආශ්‍රය. සමහර වෙලාවට වැරදි වැඩ කරනවා. කරලා උපදේශ අවවාද අනුශාසනා ලබාගෙන ඔය මග ගියොත් ඔබට දුක් විඳින්නයි වෙන්නේ. ඔය මගින් මිදිලා මෙන්න මේ මග යන්න කියලා නිවැරදි මග පෙන්වලා දුන්නාම අන්න අන්ධකාරයේ ඉඳලා ආලෝකයට යනවා. ජීවිතේ සපවත් කර ගන්නවා. තව කොටසක් ඉන්නවා ආලෝකයේ ඉඳලා අන්ධකාරයට යනවා. ආලෝකයේ ඉඳලා අන්ධකාරයට යන දේවදත්ත හාමුදුරුවෝ. ආලෝකේ නීති අන්තිමට මොකක්ද උනේ? අන්ධකාරයට ගියා දුක් විඳිනවා. හොඳ වැඩ කරා හිතුවා කළා ගියා වන්දනා කරා දන් දුන්නා සිල් රැක්කා භාවනා කළා. නමුත් නරක ආශ්‍රයක් නිසා සමහර වෙලාවට විවිධ පැතිකඩ වලට ගිහිල්ලා විවිධ මිත්‍යා දෘෂ්ටික කටයුතු වල යෙදිලා අන්තිමට දුගතිගාමී භවවල උපදිනවා. ආලෝකයේ ඉඳලා අන්ධකාරයට යනවා. ඊළඟට ආලෝකයෙන් ආලෝකයට යනවා. ඉන්න කාල පරිච්ඡේදය තුළදී තමන්ගේ හිතට එකඟව අවංකව දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරනවා, අසරණ අයට පිහිට වෙනවා, උදව් කරනවා, උපකාර කරනවා, සහයෝගය දක්වනවා. සමහර වෙලාවට නැති බැරි අයට ගෙවල් දොරවල් හදලා දෙනවා. සමහර වෙලාවට දුප්පත් මිනිස්සුන්ට, දුප්පත් දරුවන්ට අවශ්‍ය කරන දේවල් වලින් සංග්‍රහ පවත්වනවා. ඉගෙන ගන්න දක්ෂතාවය ඇති පොඩි හාමුදුරුවන්ට පිරිවෙන් වලට ඒ පිරිවෙන් වඩින හාමුදුරුවන්ට පොතපත ආරන් දීලා සිවුරු පිරිකර ආරන් දීලා උදව් කරන උපකාර මිනිස්සු මේ සමාජයේ ඉන්නවා බින්දුද. යන්නේ යා ආලෝකයේ ඉඳලා භව ගමනත් ආලෝකමත් කරගන්න. එතකොට මේ ක්‍රමවේද හතරෙන් මම මොන කොටසටද අයිති? මම අන්ධකාරයේ ඉඳලා අන්ධකාරයට යනවද? අන්ධකාරයෙන් ආලෝකයට යනවද? ආලෝකයේ ඉඳලා අන්ධකාරයට එනවද? ආලෝකයෙන් ආලෝකයට යනවද? තීරණය ඔබට බාරයි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. අවසරයි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්නතුන්ගේ ආරමුණු මාතලේ ත්‍රිකුණාමල වීදියේහි අංක 282 දරන් නිවසේ පදිංචිව සිටින සීගිය වෛද්‍ය ලයනල් දේවේන්ද්‍ර පියාණන්ගේ 73 වන ගුණානුස්මරණය මූලික කොට වසර 50කට පෙර නැසී ගිය පී.එච්. ස්වර්ණසිංහ මිත්තනිය හා වසර 33කට පෙර නැසී ගිය සෝමාවතී දේවේන්ද්‍ර මෑණියන්ටත් වසර 14කට පෙර නැසී ගිය පී.එච්.ජී. සිරිසේන පියාණන්ටත් වසර 10කට පෙර නැසී ගිය යුස්ටස් අබේසිංහ සහෝදරයාටත් වසර 9කට පෙර නැසී ගිය ශ්‍රීමති නවරත්න සොයුරියටත් වසර 6කට පෙර නැසී ගිය සිරිල්ද කොස්තා සොයුරාටත් වසර 5කට පෙර නැසී ගිය ස්වර්ණලතා දේවේන්ද්‍ර සොයුරියට සහ වර්ග පරම්පරාවේ නැසී ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකට අපවත් වී වදාළ සියලුම නාහිමිවරුන්ට පින් අනුමෝදන් කිරීමට හා මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය මෙලොවින් තුරන් කිරීමට අපකැප වී සේවය කරන සෞඛ්‍ය ආරක්ෂක හා රාජ්‍යාංශයේ සේවයේ නියුතු සියලු දෙනාටත් සමස්තයක් වශයෙන් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් මෙම ධර්මදේශන සඳහා දායකත්වයේ ලබා දීමෙන් හා ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්නා වූ කුසල් බලයෙන් පවතින බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් අරමුණින් දායකත්වයේ දරන්නේ කෑගල්ල නාගොල්ල මාදෙය්‍යාව පාරේ අංක 167 ඒ දරන් නිවසේ පදිංචි විශාඛා සෙනවිරත්න මහත්මිය සහ එච්.ටී.ජී. සෙනවිරත්න මහතා ප්‍රධානව සුබද්‍රා ගෝතමී එරන්දති උපමාලිකා ගාමිණී පේශලා සහ රංගිතා යන දූ දරුවන් හා සීලම බෑනාවරුන් ඇතුළු දරු මුණුපුරු මිනිපිරියන් විසින් උන් හැමදෙනාගේම ඒ බලාපොරොත්තු එලෙසම ඉෂ්ට වේවා කියලා අප ප්‍රාර්ථනා කරන ගමන්ම අපේ නායක හඳුරන් වහන්සේට ආරාධනා කර සිටිනවා පුණ්‍යානුමෝදනා පවත්වන්න. අපේ සෙනවිරත්න මහත්මයා විසින් ඉදිරිපත් කරන ලද ඒ නාම ලේඛනයට අනුව අපේ කෑගල්ලි මෑණිය ඇතුළු කොට සියලු පින්වතුන්ලා නමින් මියගිය තම තමන්ගේ මුලින් නම් සඳහන් කළ නොකළ වර්ග පරම්පරාගත දයකුල පරම්පරාගත මිය ගොස් සිටින ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍රාදීන් වෙතොත් ඒ හැමෝටම රට වෙනුවෙන් මියගිය වීරෝදාර රණවිරුවන්ටත් සුනාමි විපතින් ස්වභාවික විපත් වලින් සහ යුද්ධේ නිසා මියගිය අහිංසක රටවැසියන්ටත් එවැගේම කොරෝනා වසංගතයෙන් මියගිය අහිංසක රටවැසියන් වගේම ලෝවැසියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ගුවන් විදුලි සංස්ථාව යම් දිනක ආරම්භ වූයේද එදා මෙදා තුර උන්නතිය දියුණු අභිවෘද්ධිය සඳහා තමන්ගේ වටිනා කාලයේ ධනෙ ශ්‍රමයේ බුද්ධිය සියල්ල වැය කරමින් ආයතනයේ දියුණුව සඳහා කටයුතු කොට මියගිය සියලු දෙනාටත් එකසේ මේ පින් අනුමෝදන් වෙත්වා ඔබ අප හැමගේ මියගිය ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වීමෙන් සුඛී සුවපත් භාවයට පත්විත්වා පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් කැමති දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ යසීසුරු වර්ධනය කර ගනිත්වා. මේ පින්වත් දායක පිරිස සේම අපේ සභාපතිතුමා අපේ උපාලි මහත්මයා සෞම්‍ය මහත්මයා අපේ සෙනවිරත්න මහත්මයා ආදී කොට මේ සමස්ත කාර්ය මණ්ඩලයේ නිලධාරි මණ්ඩලයේ සියලු දෙනාමත් දායකත්වයේ උසලන සියලු පින්වතුන්ලා තම තමන්ගේ පවුල්වල උදවිය ආරක්ෂා කොට රැකදෙත්වා. කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින රටවැසියන් රැකදෙත්වා. රටවැසියන් රුවවිරුවන් රණවිරුවන් බලධාරීන් සියලු දෙනාම ආරක්ෂා කොට රැකදෙත්වා. අපේ රටත් රැකදෙත්වා. මේ සියලු දෙනාමත් විශේෂයෙන් ගුවන් විදුලි සංස්ථාවත් চিරාත් කාලයක් ආරක්ෂා කොට රැකදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු.
එත්තාවතාචම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු තෙරුවන් සරණයි සාදු සාදු සංයුක්ත නිකායේ චතුක්ක නිපාතයේ තමෝත්තම සූත්‍රය ඇසුරින් ධර්මානුකූලව මෙහිමිදිරි උදැස්සන අපට කරුණ අවබෝධ කර දුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිළු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවා. එමෙන්ම උන්වහන්සේ ලබන්නා වූ උන්වහන්සේ පතන්නා වූ ඕනෑම බෝධියකින් උන්වහන්සේට නිවන් සුවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ කොළඹ බෞද්ධාලෝක මාවත අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ ඇතුළු විහාරගණයේ අධිපති අමරපුර සිරි සද්ධම්ම වංශ පාර්ශවයේ අනුනායක සද්ධර්ම ජෝතික ධජ මහෝපාද්‍යය ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය බොරැල්ලේ අතුල නායක ස්වාමින් වහන්සේ මෙවන් ධර්මදේශනාවක දායකත්වය ඔබටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 7140 දුරකථනයෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.